And now, live at 12. අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය live at 12 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීම වළක්වාලමින් රංජිත් මද්දුම බණ්ඩාර කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. කරුණ අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් අරඹන ලෙස වැඩබලන පොලිස්පති CIDට දන්වයි. ඉදිරි මැතිවරණයේදී ප්‍රචාරක පුවරු ගැන මැතිවරණ කොමිසමේ සභාපති පැහැදිලි කරයි. පක්ෂයේ නම සංකේතය සලකුණ හඳුනා ගැනීමේ අංකයක් එහි ලකුණ සිංහල සහ දෙමළ භාෂා දෙකම පාවිච්චි කරන එක වර්ගයට 50ක් කරන්න පුළුවන්. ඒ ප්‍රමාණයි එකම නීත්‍යානුකූල කටවුට් එක වෙන්නේ. ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 230ක් ප්‍රගත් ගුවන් යානයක් කටුනායකට. ලෝපුරා COVID-19 ආසාදිතයින් 90 ලක්ෂය ඉක්මවයි. හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා. තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේදී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවේ හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය බවයි. හිටපු අමාත්‍යය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණේ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින්. එහි තීන්දුව අද ප්‍රකාශයට පත් කළ කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා. අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විවෘත අධිකරණය හමුවේ කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේදී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවේ හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය බවයි. එහෙත් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකරු සිද්ධිමය කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගයේ අයද සිට ඇතැයි විනිසුරුවරිය පෙන්වා දුන්නා. කෙසේ වෙතත් නඩුව නැවත ජූලි 27 වෙනිදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරිය අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි උපනායක රවි කරුණානායක යන මහත්වරුන් වෙත නොතිසි නිකුත් කළා. අද සිට සති දෙකක් තුළ විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එම පැමිණිල්ලේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාටද මෙහිදී අධිකරණය විසින් නියම කරනු ලැබුවා. රංජිත් බන්දු බණ්ඩාර මහතාගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම සම්බන්ධ ලිපිය ඔවුන් ඉල්ලා සිටි අත්හිටුවන්න කියන එක එම ඉල්ලීම ගරු විනිසුරුතුමිය ප්‍රතික්ෂේප කරා. එතුමිය පිටු 23කින් නියෝගයක් ප්‍රකාශයට පත් කර අද දිනේදී එම නියෝගයේ අවසන් කොටසේ එතුමියගේ උපදෙස් මත අධිකරණයේදී ප්‍රකාශයට පත් කළා. රංජිත් බන්දු බණ්ඩාර මහතා විසින් අධිකරණයට සියලුම කරුණු නිසි ලෙස ඉදිරිපත් නොකිරීම මත කියන සප්‍රෙෂන් ඔෆ් මැටීරියල් ෆැක්ට්ස් ඒ කාරණය උඩ එම වාර නියෝගයේ සමාවන ඉල්ලීම ගරු විනිසුරුතුමිය ප්‍රතික්ෂේප කරන ලබ බව තමයි ප්‍රකාශයට පත් කරේ. ඕනම එක් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරනවා නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඕනම පක්ෂ සමාජිකයෙක් ඒ සම්බන්ධ අපගේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ සමාජික අත්හිටුවීමේ බලය ගරු මහලේකම්තුමාට තියෙනවා. ඒ අනුව තමයි එතුමායි පියවර ගන්න. ඕනම කෙනෙක් පක්ෂ විනය කඩ කරොත් ඒකට විරුද්ධව පියවර ගැනීම පක්ෂයේ විනය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කාරණයක්. අධිකරණයේදී තීන්දුවක් දීලා තියෙනවා වාරණ නියෝගය නිකුත් කරන එක නවත්තලා තියෙනවා. නමුත් අතුරු තහනම් නියෝගයේ සම්බන්ධව දිගටම ඒ නඩුව පවත්වාගෙන යන්න පාර්ශකරුවන්ට සිතාසි නිකුත් කරලා තියෙනවා. ඒ අනුව පාර්ශකරුවන් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා, රවි කරුණානායක මහත්මයා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මැතිතුමාට නොතීසි නිකුත් කරලා තියෙනවා අපේ වාර නියෝගයේ සම්බන්ධව උත්තර බඳින්න. සමහර අය ඒක වැරදියට ප්‍රකාශ කරලා තිබ්බා මේ සම්බන්ධව නියෝගය දුන්නේ නැහැ කියලා. නොදී තියෙන්නේ වාරණ නියෝගයේ විතරයි. නඩුව දිගටම පවත්වාගෙන යනවා. මහමැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 18කට අයත් ඡන්ද පත්‍රිකා මෙවන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ සෞඛ්‍යාරක්ෂිතව ඡන්දය පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවයි. Sri Lanka's choice. General Elections 2020. මෙවර මහමැතිවරණය අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට මෙවන විට තීරණය කර තිබෙනවා. මෙතෙක් පැවති මහමැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණය සුවිශේෂී වන්නේ COVID-19 වෛරසයේ ව්‍යාප්තිය අවධානමද සැලකිල්ලට ගනිමින් පැවැත්වීමට සිදුව තිබීමයි. ඒ හේතුවෙන් මහමැතිවරණයට අදාළ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ එම මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවයි. ඒ හරහා සමාජ දුරස්ථ භාවය රැකගනිමින් නිරෝධායන නීතිවලට අනුකූලව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් අද පෙරවරුවේ අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ එවැනි ගැසට් නිවේදනයක් මුද්‍රණය සඳහා තවමත් ලැබී නොමැති බවයි. මේ අතර මහමැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 18ක ඡන්ද පත්‍රිකා මෙවැනි විට මුද්‍රණය කර අවසන් බවයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා ඉදිරි දින කිහිපය තුළ මුද්‍රණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්දදායකයින්ගේ ලයිස්තුව සහතික කිරීමද අවසන් කර ඇති බවයි. එය අනුව තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපැලට බහර දීම මේ මාස 30 වෙනිදා සහ ලබන මාස 1 වෙනිදා සහ 2 වෙනිදා යන දිනවලදී සිදු කිරීමට නියමිතයි. නිල ඡන්ද පත්‍රිකාද ලබන මාස 11, 12 සහ 13 යන දිනවලදී තැපැලට බහර දීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. මේ අතර මහමැතිවරණයේදී අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු සීමා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ වවුනියාවේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. කාර්යාලවල පක්ෂයේ නම සිම්බල් එක එහෙම නැත්නම් සංකේතය සලකුණ ස්වාධීන කණ්ඩායම් වල ස්වාධීන කණ්ඩායම සහායි හඳුනා ගැනීමේ අංකයක් එහි ලකුණක් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. වර්ග අඩි 40ක ප්‍රමාණයක සිංහල සහ දෙමළ භාෂා දෙකම පාවිච්චි කරන එක වර්ග අඩි 50ක් කරන්න පුළුවන්. ඒ ප්‍රමාණයි එකම නීති අනුකූල කටවුට් එක වෙන්නේ. අනිත් කටවුට් ගහන්න පුළුවන් ඕනෑම කෙනෙකුට රැස්වීමක් පැවැත්වෙන අවස්ථාවේදී රැස්වීම පැවැත්වෙන දිනේදී එම රැස්වීම පැවැත්වෙන භූමියේදී පමණයි. රැස්වීම පිට්ටනියක පැවැත්වෙනවා නම් පාරේ කටවුට් ගන්න බෑ. ඒක නීතියක්. අතපය බැඳලා වතුර දාලා වගේ තමයි ඔබතුමාලගේ නියෝගය හරහා තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මැතිවරණ කොමිෂන් සභාව නෙවෙයි මේ අතපය බැඳලා වතුරට දෙමීම තියෙන්නේ. මේ ප්‍රචාරක කටයුතු කටවුට් ඡායාරූප පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න බැරි 1981 අංක 1 දරන පාර්ලිමේන්තු ප්‍රතිවරණයේ විධිවිධාන යටතේ ගුවන් විදුලි සහ රූපවාහිනී වල පුවත්පත්වල මුදල් ගෙවා කරන දැන්වීම සම්බන්ධයෙන් අපට කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් ඒ වයින් ප්‍රවෘත්ති හරහා වෙනත් වැඩසටහන් හරහා සමභූමියේ ප්‍රචාරයක් දෙන්න කියලා අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෑම පක්ෂයකටම අපි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ප්‍රචාරය කරන වෙලාවක් ලබා දෙනවා. ඒ වගේම පෞද්ගලික මාධ්‍ය වලටත් අපි කියනවා හැම පක්ෂයකටම කණ්ඩායමකටම අවස්ථාවක් අරන් දෙන්න උපරිම සාධාරණ. කොරෝනා තත්ත්වෙත් එක්ක රැස්වීම පැවැත්වීමත් සීමා කරලා තියෙනවා. ඒකට ඔක ප්‍රායෝගිකව කරන්න පුළුවන් නේද? හැම අපේක්ෂකයෙකුටම මං හිතන්නේ ටීවී එකේ හරි ගුවන් විදුලියේ හරි කතා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. වෙනදත් දෙන්නේ නැහනේ. ඒගොල්ලෝ තමන්ගේ ගම් වල තමන්ගේ බල ප්‍රදේශයේ තමයි කතා කරන්න ඕනේ. ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිව තිබෙන විකෘති ක්‍රමය වෙනස් කිරීමකට පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල රිදීගම පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරයා මේ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය අද දෙකට කැඩිලා එක පිලක් සජිත් ප්‍රේමදාස කරනවා අනිත් පිල රනිල් වික්‍රමසිංහ. අද රූපවාහිනිය බැලුවොත් හාමුදුරනේ ඒකේ තියෙන්නේ දෙගොල්ලෝ ගහගන්න ඒවා විතරයි. දේශපාලන වැඩපිළිවෙලක් පිළිබඳව කතා වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමයි තරඟ වැදුනේ. එතුමා වැඩි ඡන්ද ඡායන ප්‍රමාණයක් ගත්තා. එදා ඉඳලා හැමදාම තරඟ කරනකොට වැඩි ඡන්ද ප්‍රමාණය අඩු වුණා. අවසානයේ අඩු වෙලා අන්තිමට පැරදුනා. එතුමාගේ නිවස තියෙන එතුමාගේ ප්‍රාදේශීය සභාව එතුමා පරාදයි. ඒ නිසා තමයි එතුමා ඒක අත්හැරලා දාලා කොළඹට ආවේ මේ පාර.
මට දවසක් හම්බුණා පන්සලකදී. මම ගියා මේ ආසනේ දාලා යන්න එපා. කොහොමද එක්සත් ජාතික පක්ෂෙට එකක් හරි හම්බුනෝ ඒක ඔයාට තමයි හම්බ වෙන්නේ. බෑ පෙරදුනත් යන්න එපා කියලා මොකද ආසනේ දාලා යොත් ඉදිරියට යන එක ටිකක් අමාරු වෙයි කියලා. මේ ඇහුවේ නෑ මුතුතුමා ඉල්ලලා අතරලා කොළඹට ඇවිල්ලා ඉල්ලලා. දැන් එක්සත් ජාතික පක්ෂ කැඩිලා ගිහිල්ලා වෙනම දේශපාලන පක්ෂයක් හදලා තියෙනවා. ඒ අය දෙගොල්ලෝ තරග කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපේ ජයග්‍රහණයේ ප්‍රශ්නයක් නැහැ. පුරුට්ටුවේ ජයග්‍රහණය කරන්න ඕන වැඩි ඡන්ද සංඛ්‍යාවක්. 3/2ක බලයක් පාර්ලිමේන්තුව තුල තියෙන්න ඕන. ව්‍යවස්ථා සංශෝධනයේ ඇතිවලා තියෙන මේ විකෘති ක්‍රමවේද පාර්ලිමේන්තුව තුල 3/2ක බලයක් තිබුණොත් තමයි ව්‍යවස්ථාවේ වෙනස්කම් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ සඳහා තමයි අද අපිට මහන්සි වෙන්න වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හත්තුලුක ආණ්ඩු පක්ෂය එක පැත්තක තියෙනවා නම් රටේ සංවර්ධනය ශීඝ්‍රයෙන් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදුටුවා. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම සුගත බිම්බාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රුක්මලී ශ්‍රී විජයාලෝකාරාමයට ගොස් කෝට්ටේ කල්යාණ ශ්‍රී ධර්ම සංඝ සභාවේ අතිපූජ්‍ය මහානායක ඉත්තපානේ ධම්මාලංකාර හිමියන් බැහැදක සාකච්ඡාවක නිරත වුණා. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම සුගත බිම්බාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව හෝමාගම පුරාණ රජමහා විහාරස්ථානයට පැමිණි වික්‍රමසිංහ මහතා එහිදී ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මීකුඩ සුමනාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම් ධුරයෙන් සහ බද්දේගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ ඉදිරියේදී තමන් ඇතුළු පාක්ෂිකයන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගන්නා බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බද්දේගම ආසන බලමණ්ඩල නියෝජිත රැස්වීම ඊයේ පැවැතුනේ එම ආසන සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔබතුමා ගන්න ඕන දේක් අපි ඉන්නවා. ගාල්ල දිස්ත්‍රික්කයට ඔබතුමාට හම්බ නොවුන නම් අපිට පැහැදිලි විශ්වාසයක් නැහැ. ඒක නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා පොහොට්ටුවේ සමාජිකත්වය ගන්න අපි තීන්දුවක් ගමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බද්දේගම ආසනයේ බලමණ්ඩල 3 විසිරුවා හැරියා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ගාල්ල දිස්ත්‍රික්කයට ඇතුළත් කරගෙන බැරි වෙච්ච ඉඳා අපේ ජනතාවගේ ඉල්ලීම වුමනාව අනුව ඒ තීන්දුව ගත්ත අපි අග්‍රාමාත්‍යතුමාගෙන් අපි ඉල්ලීමක් කරා. බසිල් රාජපක්ෂතුමාගෙන් ඉල්ලීමක් කරා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා. අපේ ආසනයේ ජනතාව පොහොට්ටුවට බඳව ගන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙන සියලු දෙනා පොහොට්ටුවට බඳවන්න කියලා තමයි අපේ ඉල්ලීම බලාපොරොත්තුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට කරපු අවසාන ජවනිකාව මගේ නාම යෝජනාව අවලං කිරීම ඒ වෙනුවෙන් කතා කරන්න කොන්දක් පිට කොන්දක් තියුණ නැති ලේකම්ලට සභාපතිලට තනතුරු දේශපාලන මණ්ඩලයට තවදුරටත් අපි කටයුතු කළ වැඩක් නැහැ. ඒ පක්ෂයේ උපලේකම්වරයෙක් හැටියට කටයුතු කළ වැඩක් නැහැ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා දේශපාලනයේ විතර වඩා ශක්තිමත් කරන්න පුළුවන් මේ මැතිවරණය ශක්තිමත් කරන්න පුළුවන් අපේක්ෂකයින්ට වැඩ කරන්න අපි කටයුතු කරනවා. කරුණාම්මන් පසුගියදා කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් ආරම්භන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. මේ අතර උණුසුම් වන දේශපාලනයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා. අපිට අද විශේෂ වාසියක් තියෙනවා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. ඉතින් එහෙම දෙකට කැඩිච්චම පක්ෂයක්. ඒ පක්ෂෙන් 120ක් 25ක් අනිත් පැත්තට යනවා. ඉතින් ඒකත් අද අපිට පේන්න තියෙනවා. දැන් පොහොට්ටුව වගේ පක්ෂයක් ගත්තොත් ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඝාතනය කරලා නිර්මාණය වෙච්ච එකක්. සමගි ජන බලවේගය එහෙම නෙවෙයි.
මේක එක්සත් ජාතික පක්ෂයේම දරුවෙක්. මේක එක්සත් ජාතික පක්ෂයේම නිර්මාණයක්. ඒගොල්ලෝ මේ ඡන්ද කරන්නේ ආණ්ඩු ගන්න අගමැතිකම් ගන්න නෙමෙයි. අර සිරිකොතේ බලය අල්ල ගන්න තමයි එතුම සැරසෙන්නේ. ඒකට තමයි මහන්සි වෙන්නේ. සහ යන අපේක්ෂකෝ ටික නවත්ත ගන්න තමයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉතා අභිමානනීය පක්ෂයක්, ගෞරවනීය පක්ෂයක්. මේ පක්ෂය ආරක්ෂා කරන ඔක්කොටම පක්ෂය විසින් ඒගොල්ලන්ව බලාගනි. පක්ෂයට ද්‍රෝහිකම් කරපු, පක්ෂය විනාශ කරන්න හදපු ඉතිහාසයේ කිසිම කෙනෙක් දේශපාලනිකව ඉතුරු වෙලා නැහැ. දේශපාලනිකව විනාශ වුණා. හරියට හුලං ගහන කට්ටිය කියන තව කතාවක් නේ. මහා පක්ෂයට ජරහපු අය ආපහු දන ගහගෙන ආවා. අන්තිමට මහා පක්ෂයේ ගාව වැඳ වැටෙන්න සිද්ධ වෙනවා. රාජාලියට වෙච්ච වැඩේ මතකද? අන්තිමට රාජාලිය පච වෙලා අස්සට රිංගුවා නේද? ඕක කියනවනේ. දැන් මතක තියාගන්න රාජාලියාගේ කාරණේ අපේ කාරණේ දෙකක්. රාජාලියා කියලා කියන්නේ බල්ලා. ඉඳදී නැට්ට කැඩිලා ගියා. සමගි ජන බලවේගය කියලා කියන්නේ නැට්ට තියලා බල්ලා එළියට ආවා. ඩී.එස්. සේනානායක මැතිතුමා හදපු එක්සත් ජාතික පක්ෂය රනිල් එක පැත්තකින් අල්ලගෙන සජිත් පැත්තකින් අල්ලගෙන මොරල්ලේ කනත්තේදී භූම දානය කරනු ලැබේ. දැන් බැබලි තියන්නේ පොට්ටු. පහුගිය කාලේ පුරාවට ආණ්ඩුවේ සමහර කණ්ඩායම් මේ කරන ප්‍රකාශ පිළිබඳව සද්ද වහලා ඉන්නවා. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේලාට කියනවා මෙන්න මේ රටේ ආරක්ෂක අංශ සමාජිකයෝ 2000ක් රණවිරුවෝ 2000ක් 3000ක් මරපු මිනිහෙක් ප්‍රසිද්ධිය කියනවා මැරුවා කියලා. පරණ අනපනත් නීති රීති වෙනස් කරලා අලුත් දේවල් ඇති කරොත් තමයි ඒ වෙනස මේ රටේ මහ පොළොවේ පැල කරන්න අපට පුළුවන්කම තියෙන්නේ. 3-2 බලයක් එක පාර්ලිමේන්තුවක් හැදුවොත් අන්න අපට පුළුවන්කම තියෙනවා අර නීති රීති අනපනත් වෙනස්කම් කරලා රටට ගැළපෙන ඒ වගේම නරක දේ අයින් කරන්න හොඳ දේ එකතු කරන්න මේ හැමදේම අපිට කරන්න පුළුවන්කම ලැබෙන්නේ 3-2 බලයක් එක්ක පාර්ලිමේන්තුවක් හැදුවොත්. Sri Lanka's choice. General Elections 2020. ස්වර්ණවාහිනී පත්තරේ කණ්ඩායම අද පෙරවරුවේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට ගියා. එහි කටයුතු විධිමත් අයුරින් සිදුවනවාද යන්න පිළිබඳව සොයා බැලීමටයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කතාව ඔබට මතක් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. වේරහැර රැඳී සිටිනවා අප ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති චන්දන පුස්රවැල. අයිබන් සුබ උදෑසනක් චන්දන. ඔව් අයිබන් රංගන සුබ උදෑසනක්. මෙම ස්ථානයේ කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වුණා. රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු විධිමත් අයුරින් කරන ලෙස තමයි ජනාධිපතිතුමන් උපදෙස් ලබා දුන්නේ. ඉතින් ඒ උපදෙස් වලට අනුගත වෙමින් මේ නිලධාරීන් කටයුතු කරනවාද යනවක පිළිබඳව තමයි රංගන සොයා බලන්න ආවේ. මේ විදිහට දිගු පෝලිම් වල ඉන්නේ රියදුරු බලපත්‍ර ලබා ගන්නව. යම් කිසි රියදුරු බලපත්‍රයේ දිනය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. රියදුරු බලපත්‍රයේ අස්ථානගත වෙලා තියෙනවා. නව රියදුරු බලපත්‍ර ලබා ගන්න රංගන මේ වෙනදාට මේ වගේ පොලිමක් දැක බලා ගැනීමට නොහැකි වුණත් මේ සුවිශේෂී මොකද පහුගිය කාලේ මේ කොරෝනා ව්‍යසනයත් එක්ක මේ ජනතාවට මේ රියදුරු බලපත්‍ර ලබා ගැනීමට වේරහැර ප්‍රධාන කාර්යාලයට එන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නිවේදනය කරා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ඔබ පැමිණෙනවා නම් දුරකථන ඇමතුමක් ලබා දීලා එන්න කියලා. මේ ඉන්න ජනතාව එවැනි ආකාරයට දුරකථන ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන් කරගත්තු අය. එහෙම වෙලාව වෙන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ අංකයක් හම්බ වෙනවා. මේ මහතාට ලැබිලා තියෙන අංක 168. ඉතින් ඒ මහතා ඒ ලැබුණු අංකයට ඇවිල්ලා තියෙනවා මාගේ දකුණු පසින් ඉන්නේ. ඒ විදිහට ඇමතුමක් ලබා නොදී අද ආපුවා. ඉතින් ආදරණීය ජනතාවගේ නිල්ලීමක් කරන මේ තත්ත්වයට එක්ක ඔබ ඇමතුමක් ලබා දීලා ආවනම් ඔබ මේ විදිහට පොලිමේ ඉන්නට අවශ්‍ය වන්නේ නැහැ. අපි කලින් දැනුවත් කළ නෙමෙයි ආවේ මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයට. ස්වර්ණවාහිනී තමයි මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට ඇතුළු වන විටත් අපට දර්ශනය වන. ඉතින් මොන තරම් දෙයක්ද මේ තමයි අපි ලද භාග්‍ය අපට නිහතමානීව ආඩම්බර වන්න පුළුවන්. අපේ රටේ ජනතාව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන අංක 1 වැඩසටහන බවට ඔසවා තබා තිබෙනවා. අපි අද දවස පුරාවටම මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ පරිශ්‍රයේ රැඳී සිටිනවා. අද වෙනකොට අපි ලබලා දෙනවා සාමාන්‍ය සේවාව යටතේ රියදුරු බලපත්‍ර 500කුත් එක්දින සේවාව යටතේ රියදුරු බලපත්‍ර 300ක්. යම් කිසි පුද්ගලයෙකු රියදුරු බලපත්‍රයක් අලුතින් ගන්න ඕන නම් නැත්නම් ඒ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ඕන නම් කොහොම දෙන්න ඕන? අපෙන් දිනේ වේලාව වෙන් කරගෙන පැමිණෙන පිරිසට එදාම අපි සේවාව ලබා දෙනවා. අනපේක්ෂිතව පැමිණි අයට ඊළඟට ලබා දිය හැකි ළඟම දිනය හා වේලාව අපි ලබා දෙනවා. විභාග සඳහා 0.70යි 63.54යි 122 හා 132 කියන අංක දෙක. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා 0.70යි 63.54යි 123 හා 133 කියන අංක දෙක ලබා දීලා තියෙනවා. ඒ වගේම නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට, රියදුරු බලපත්‍රයක කාලය දීර්ඝ කර ගැනීමට, රියදුරු බලපත්‍රවල සංශෝධන ඉටු කර ගැනීමට පැමිණෙන අය සඳහා 0.70යි 63.54යි 124 අංකය හා 134 කියන
අංක 2 අපි ලබලා දීලා තියෙනවා. මේ අංක විවෘත කරලා තියෙන්නේ සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා. මේ කාලය තුල අපි වමතන්න රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ඊට දාල වෛද්‍ය වාර්තා දිවයිනේ ප්‍රධාන රෝහල්වලින් නිකුත් කිරීම පිළිබඳව පසුගියදා කතාබහට ලක් වූ අතර ඒ පිළිබඳවද අප සොයා බැලුවා. විශේෂයෙන් දැන් අපි මෙතන ඇස් ගැන බලනවා, කන් ගැන බලනවා, ඒතකොට අත්පාවල ආබාධ බලනවා. රෝහලකට ගියොත් එම කටයුතු කරගන්න තැන් තුනකට යන්න වෙනවා. එකම දවසේ වුණත් තව දවස් කීපයක. ඒ කියන්නේ අක්ෂි සායනට වෙනම, කන් සායනට වෙනම, ආබාධ සායනට වෙනම, හෘද රෝග සම්ම සායන වෙනම. සැපීම් අපහසු වේයි කියන එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතය. කෙසේ වෙතත් අප ජනාධිපතිතුමාගේ සංකල්පයෙන් ප්‍රජාවට පහසුකම් සැපීමේ පදනමින් අපි ඒ ගැන තාමත් සාකච්ඡා කරමින් යනවා. පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 10 කනුව ප්‍රදේශයේදී සිදු අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුව එක් යතුරුපැදියක් මෝටර රථයක ගැටී මේ අනතුර සිදුව තිබුණා. පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 10 කනුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7ට පමණ මේ අනතුර සිදුව තිබුණා. යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී එක් යතුරුපැදියක් මාර්ගයේ නිවතට පැන පෙරලී ගොස් තිබෙනවා. අනෙක් යතුරුපැදිය මාර්ගයට විසිවී ගොස් ඉදිරියෙන් පැමිණි මෝටර රථයක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් යතුරුපැදි දෙකෙහි ගමන්ගත් තරුණයින් 5 දෙනෙකු තුවාල ලබා පුත්තලම සහ ආනමඩුව රෝහල්වලට ඇතුළත් කෙරුණා. ඉන් බරපතල තුවාල ලැබූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ 26 හැවිරිදි තරුණයෙක්. මේ අතර පිළියන්දල මොරටුව මාර්ගයේ අමසෙවන ප්‍රදේශයේදී මෝටර රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් 16 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තුවාල ලැබූ තවත් 17 හැවිරිදි තරුණයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර කළුතර උතුර තොටුපළහන්දිය ප්‍රදේශයේ සිදු වූ තවත් අනතුරකින් පාපදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. පාපදිකරු ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇති අතර අනතුරින් මිය ගියේ කළුතර උතුර උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්. This is Live at 12. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. COVID-19 වෛරසය ආසාදනයේ වී සුවය ලැබූ නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ගත වූ දෙදින තුළ මෙරටින් කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. මේ අතර ඉන්දියාවේ සිට දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 230 දෙනෙක් අද උදෑසන දිවයිනට පැමිණියා. මේ වන විට කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙක් මිරටින් හඳුනාගෙන ඇති අතර ඉන් 1742 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිත සංඛ්‍යාව 441ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ. මේ වන විට වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 441ක් පමණ ප්‍රමාණයක් තමයි දැනටමත් රෝහල් වල තවමත් ප්‍රතිකාර සඳහා රෝහල් වලට ඇතුල් වෙලා ඉන්නේ. අනිත් සියලුම දෙනා සුව වෙලා ගිය අය. ඒ වගේම මේ රෝගීන් ප්‍රමාණය අඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 96000කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ වැඩියෙන්ම රෝගීන් වාර්තා වුණේ වැලිස නාවික හමුදා කඳවුර ආශ්‍රිතව. නාවික හමුදා කඳවුර ආශ්‍රිතව අපි සිදු කරපු රෝග පාලන කටයුතු නිසා මේ වන විට නාවික හමුදා කඳවුර තුළින් රෝගීන් වාර්තා වීම සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නාවික හමුදාවට නිර්දේශ ලබා දීලා තියෙනවා. නාවික හමුදා කඳවුර පියවරෙන් පියවර නැවතත් සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා විවෘත කරන්න පුළුවන් කියලා. මේ අතර වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සෙබළුන් 12 දෙනෙකු සුවය ලැබීමත් සමග COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවේ සිට දිවෙන්ට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහ දේශීය නැව්වල සේවය කිරීමට පැමිණෙන ඉන්දිය ජාතික නාවිකයින් පිරිසක් රැගත් AL281 දරන විශේෂ ගුවන් යානය අද උදෑසන දිවෙන්ට ළඟා වුණා. ගම්මිරිස් සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් මාතලේ ප්‍රදේශ කිහිපයක ජනතාව ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. බලධාරීන්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ගම්මිරිස් අස්වැන්නට සාධාරණ මිලක් ලබා දී ගොවීන්ගේ අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙසයි. ගම්මිරිස් වගා කරන සෑම ප්‍රදේශයකම වගාවේ අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ වී තිබෙනවා. එහෙත් ඇතැම් ප්‍රදේශවල ගොවීන් තමන්ගේ අස්වැන්න නිලීමද අතහැර දමා තිබෙන්නේ නිසි මිලක් නොලැබීම හේතුවෙන්.
ගොවින් පවසන්නේ ගම්මිරිස් වගාව සඳහා ගිය මුදලට වඩා වැඩි මුදලක් අස්වැන්න නෙලීමට යන බවයි. වෙළඳපොලේ අමු ගම්මිරිස් කිලෝවක් රුපියල් 135ත් 140ත් අතර මිලකටයි අලෙවි වන්නේ. වියලි ගම්මිරිස් කිලෝවක් රුපියල් 400ත් 480ත් අතර මිලකට අලෙවි කිරීමටයි ගොවීන්ට සිදුව තිබෙන්නේ. මේ හේතුවෙන් කම්කරු වැටුප පවා ගෙවීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි මේ ගොවීන් පවසන්නේ. උපත්කමට තමයි ඉතින් මේ විදියට වතු ගානේ දුක් විඳින්නේ දරුවෝ ඉතින්. ගස්වල එල්ලි උදේ 4ට විතර ආපුවාම ඉතින් ඇන්දෑවේ 4 විතර එනකම් මේ දුක තමයි විඳින්නේ. එදා වේල හොයාගන්න සෑහෙන දුකක් විඳිනවා. මුදලාලට හොඳ මිලක් තිබ්බොත් තමයි අපිටත් හොඳ පඩියක් හම්බෙන්නේ. මාතලේ පල්ලේපොළ, නාලන්ද, රුසිගම, යටවත්ත, ගලේවෙල, උකුවෙල, වහකෝට්ටේ, මහවෙල, රත්තොට යන ප්‍රදේශවල ගම්මිරිස් ගොවීන්ගේ ගැටලු ගැන ඔවුන් මෙලෙස අදහස් පළ කළා. ගම්මිරිස් සාධාරණ මිලකට විකුණ ගන්න විදියක් නැහැ. පොරොන්දු වුණා ගම්මිරිස් වලට හොඳ මිලක් ලබා දෙනවා කියලා. නමුත් ඒක දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු ආදායමක් හම්බෙන්නේ නැහැ. හැබැයි ලොකු අස්වැන්නක් තියෙනවා. අස්වැන්න තිබුණාට ආදායමක් එන්නේ නැහැ අපිට. බලධාරීන්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ගම්මිරිස් අස්වැන්නට සාධාරණ මිලක් ලබා දී ගොවීන්ගේ අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙසයි. රටින් ගෙන්නන හැමදේම බීජ පවා අපිට විකුණ ගන්න දෙයක් නැහැ. මැන්ඩල ඉල්ලන්නේ අපිට ගම්මිරිස් වලට පාලන මිලක් ලබා දෙන්න. This is Live at 12. තවත් දේශීය පුවතක් දැන්. සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙක් බව කියන අංකුමුරේ ඉන්දා නමත්තාගේ පාතාල ක්‍රියාකාරකම්වල නිරත වූ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් සතුව තිබී මද්‍රව්‍ය තෝගයක්ද සොයා ගැනීමටයි හැකිව තිබෙන්නේ. මේ අතර බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1186 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම හදිසි වැටලීම් ඊයේ උදෑසන 6 සිට අදාළවීම 5 දක්වා ක්‍රියාත්මක වුණා. එහිදී විවිධ වැරදි සම්බන්ධ සැකකරුවන් 1186 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඔවුන්ගෙන් 524 දෙනෙකු මද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් වීම විශේෂත්වයක්. ගත වූ පැය 24 තුළ හෙරොයින් සම්බන්ධ වැටලීම් 246ක් සිදු කර තිබෙනවා. ගංජා වැටලීම් 112ක්ද, නීති විරෝධී මත්පැන් සම්බන්ධ වැටලීම් 113ක්ද, ගෝඩා සම්බන්ධ වැටලීම් 13ක් සහ අයිස් මද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 9ක් සිදු කර තිබෙනවා. මෙම විශේෂ වැටලීමේදී ස්ත්‍රී දූෂණ සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙක්, කොල්ලකෑම් සම්බන්ධ සැකකරුවන් 9 දෙනෙක්, ගෙවල් බිඳීම් සම්බන්ධ සැකකරුවන් 17 දෙනෙක්, සොරකම් සම්බන්ධ සැකකරුවන් 26ක් ඇතුළු බල අපරාධ සම්බන්ධ සැකකරුවන් 86 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. එමෙන්ම පොලිසිය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 291 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසුවා. මේ අතර වරකාපොළ නගරයේ පිහිටි බැංකුවකින් මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 18,66,843ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් සොරකම් කර ඇති බවට වරකාපොළ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. සැකකරු අධිකරණ කිහිපයකින් ෆරෙන්තු 13ක් ලැබූ අයෙකු වන අතර ඔහු සොරකම් කළ මුදලින් කොටසක් සහ දේපළද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළා. වත්තල එඬරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ජීවත් බෝම්බයක්ද සොයාගෙන තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. බස්රථ සඳහා මන්තිරු නීතිය අද සිට යළි ආරම්භ කෙරුණා. ඒ බොරැල්ල මල්සන්දියේ සිට මරදාන හරහා ටෙක්නිකල් මල්සන්දිය දක්වා දිවෙන මාර්ගයේ කුමන හෝ ආකාරයක මගී ප්‍රවාහන රට වෙන් කරලා තියෙනවා. පසුගින්දා ඉඳලා නැවත වතාවක් පාසල් ආරම්භ කිරීමට නියමිතව තිනවා. ඒ අනුව මේ වැඩපිළිවෙලට ඒ වන විට මේ රියදුරු මහතුරුන් අනුගත වෙලා තිබ්බොත් පාසල් ආරම්භ කිරීමෙන් පසුවත් මේ තිනවා වගේම මාර්ගවල තදබදේ ඉතාමත් අවම කරගන්න අපිට හැකියාව ලැබෙනවා. පොලිසිය විසින් මේ කාල සීමාව තුළ රියදුරන්ට වාහන පදවන අයට මේ සඳහා හුරු වීමට යම්කිසි කාල සීමාවක් ලබා දීලා මේ කාල සීමාව තුළ දඩ මුදල් අය කිරීමක් හෝ නඩු පැවරීමක් කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේට හුරු කිරීමක් තමයි කරන්නේ. ඊයේ රාත්‍රියේ හම්බන්තොට පතලයාගම වෙවේ ඔරුවකින් මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙකු එම ඔරුව පෙරළී දියේ ගිලී ඇති අතර ඉන් එක් අයෙක් මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්තොට පොහොල්යාය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සිව් දරුපියෙක්.
වැල්ලවාය ඇල්ලවල ඇල්ලේ දියනෑමට ගිය තරුණයෙක් ඊයේ පස්වරුවේ දියේ ගිලී මිය ගියා. විනෝද චාරිකාවක් යමින් සිටි 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම ඇල්ලේ දියනෑමට පැමිණි ඇති අතර දියේ ගිලී මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙක්. Live at 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම ෆාතිමා නස්රින්. ඔබට සුබ දවසක්.